ආයුබෝවන් සුබ දසනක් ප්‍රාර්ථනා කරන ඔබ සැමට ඔක්තෝබර් මාසයේ 13 වෙනිදා අද අඟහරුවාදා වෙනද වගේම බලමු අපි ජාතික පුවත්පත්වල තොරතුරු මොනවද කියලා. COVID-19 ලංකාවේ මේ වන විට ඇති තත්ත්වය වගේම තවත් තොරතුරු බොහොමයක් අද පුවත්පත්වල වාර්තා වෙන අභාසක ප්‍රහාර සම්බන්ධව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ දක්වන අදහස් ඇතුළුව 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව විවිධ පාර්ශ්ව දරන අදහස් අද මුල් පිටුවලට ඇවිත් තියෙනවා. අපි බලමු දිනුෂින් නොමාත් සමග ඔබට මේ තොරතුරු කියන්න. සුබ දසනක්. සුබ දසනක් ආයුබෝවන් සුබ දිනයක් ප්‍රාර්ථනා කරනවා නතාලියා ඔබටත් ඒ වගේම අපිත් එක්ක එකතු වෙන ඔබට ජාතික රූපවාහිනී දවසේ පතරත් එක්කයි ඔබ එකතු වෙන්නේ. මිනුවන්ගොඩින් ආරම්භිච්ච කොවිඩ් පොකුර දැන් ක්‍රමක්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් යනවා. ඒ අතර වාරයේදී කොවිඩ් ආසාදිතයින් අතර සිටිය ඒ ආසාදිතයින් ආශ්‍රය කරන ලද පිරිස නිරෝධායන කටයුතු සඳහා යොමු කරනවා. ඒ අතර වාරයේදී නතාලියා ඊයේ දවසේදී වාර්තා වුණා තවත් ඇඳන් කීයද ඉතුරු වෙලා තියෙන්නේ කියන කාරණාවත් මේ හැම එකමත් එක්ක අප සූදානම් අද දවසේ පත්තර පිළිබඳව විමසා බලන්න. දැන් පහුගිය යහපාලන ආණ්ඩු සමයේ පැවතිච්ච කාල සීමාව තුළ මේ හඬපට සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු එළියට ආව. පහුගිය කාල සීමාවේ හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙක් වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විච්ච රංජන රාමනායක මහත්මයාගේ හඬපටත් එක්ක තමයි මේ කතාව එළියට ආවේ. හැබැයි යලි හඬපට පිළිබඳව අවධානය යොමු කරන්න සිදු වෙනවා. මව්බිම පුවත්පතේ ප්‍රධාන ශීර්ෂයත් එක්ක රියාජ්ව බේරගන්න රිෂාඩ් CIDට කළ බලපෑම් හඬපටයකින් එළියට. මේ හඬපට සම්බන්ධයෙන් කතා කරද්දී අපිට මීට පෙර ආතුවත් නාමල් නැමැති තරුණයෙකු ඉදිරිපත් කරන ලද හඬපට පිළිබඳව අවධානය යොමු වුණා. දැන් මේ රියාජ්ව බේරගන්න රිෂාඩ් CIDට කළ බලපෑම් හඬපටයකින් එළියට. රියාජ් නිදහස් කිරීම යුක්ති සහගත නැහැ. CID විමර්ශන අසම්පූර්ණයි. විමර්ශකයන් රියාජ්ගේ ජංගම දුරකථන 12ක් සොයාගෙනත් නැහැ කියලා තමයි මව්බිම වාර්තා කරන්නේ. අපි බලමු මේ රියාජ්ව බේරගන්න රිෂාඩ් බදුද්දීන් මන්ත්‍රීතුමා ලබා දුන්න දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් මව්බිම වාර්තා කරන්නේ කොහොමද කියලා. පසුගිය පාස්කු ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබූ තම සොහොයුරා වන රියාජ් බදුද්දීන් සම්බන්ධ පරීක්ෂණ මෙහෙයවූ නිලධාරීන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුද්දීන් බලපෑම් කළ ආකාරය හඬපටයක අඩංගු තොරතුරු මගින් මේ වන විට අනාවරණය වී තිබේ. රියාජ් බදුද්දීන් පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන නිලධාරීන්ට බදුද්දීන් මන්ත්‍රීවරයා දිනපතා කතා කර තිබෙන බවත් ඊට අමතරව ඔහු CID ප්‍රධානීන් හමු වූ බව හා ඔවුන් සමග සිය සොහොයුරාට ගැන කතා කළ ආකාරය ගැනත් සියලු තොරතුරු මෙම හඬපටයට ඇතුළත් වෙත. ඒ අනුව මෙම හඬපටය සම්බන්ධයෙන්ද මේ වන විට වැඩිදුර පරීක්ෂණ ආරම්භ වී ඇති බවද ආරක්ෂක ආරංචි මාර්ග අනාවරණය කරයි කියලා මව්බිම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය කරනවා. මේ මව්බිමට විශේෂයි කියන සංකේතය සහිතව යොවුන් මේ පුවත පළ කරන්නේ. දැන් මේ හඬපට නිකුත් වීම සම්බන්ධයෙන් හඬපට දේවල් වගේ එද්දී රියාජ් බදුද්දීන්ව නිදහස් කිරීම පිළිබඳවත් වැඩිපුර කතා බහට ලක් වෙනවා. ඒ අතර අරුණ පුවත්පතට අපි අවධානය යොමු කරනවා දැන් මේ මුස්ලිම් අන්තවාදී කටයුතු වැඩි වුණේ ඇයි කියලා හිටපු ජනාධිපතිතුමාන් කරන ප්‍රකාශය. මුස්ලිම් අන්තවාදය ඔඩු දිව්වේ මුස්ලිම් මන්ත්‍රීවරු නිසා. මෛත්‍රී පාස්කු කොමිසමට කියයි කියා අරුණ වාර්තා කරනවා. දැන් එතකොට එක පැත්තකින් මුස්ලිම් මන්ත්‍රීවරු අදටත් මේ විදිහට CIDට බලපෑම් කරනවා. CIDට දුරකථන ඇමතුම් ලබා දෙනවා. අනෙක් පැත්තෙන් හිටපු ජනාධිපතිතුමා කියනවා මුස්ලිම් අන්තවාදයේ ඔඩු දිව්වේ මුස්ලිම් මන්ත්‍රීවරු නිසා කියලා. සිලෝන් ටුඩේ පුවත්පතට අපේ අවධානය. ඔව් දිනුෂ සිලෝන් ටුඩේ පුවත්පතේ අද ප්‍රධාන ප්‍රවෘත්තිය වෙන්නේ මේ කාරණාව සම්බන්ධයෙන් තමයි. රිෂාඩ් influenced CID officers to save Riyadh voice tapes reveal කියලා තමයි ප්‍රධාන ප්‍රවෘත්තිය දැක්වෙන්නේ. ඒ වගේ මේ ප්‍රවෘත්තියට මෙහා පැත්තේ තියෙනවා Attorney General CID නීතිපතිතුමා විසින් තමන්ගේ විරෝධය ප්‍රකාශ කරලා තියෙන අප්‍රසාදය ප්‍රකාශ කර තියෙනවා මේ ongoing investigations එහෙම නැත්නම් අසම්පූර්ණ පරීක්ෂණ තිබෙද්දී කියන්නේ පරීක්ෂණ පැවැත්වෙමින් තිබියදී රියාජ් බදුද්දීන් මහතාව මේ විදිහට නිදහස් කිරීම සම්බන්ධව එතුමා නීතිපතිතුමා දැක්වූ අදහස් අද සිලෝන් ටුඩේ පුවත්පතේ මුල් පිටුව වාර්තා කරද්දී ඒ සම්බන්ධව රියාජ් ඊයේ දිනේදී ලිපියක් මාර්ගයෙන් ජනාධිපතිතුමන්ට යවා තිබෙනවා that Riyadh claims false baseless allegations made against him. සිලෝන් ටුඩේ පුවත්පතමයි මේ වාර්තාව ගෙනෙන්නේ. Riyadh Baduddin, brother of parliamentarian Rishad Baduddin, has written to President Gotabaya Rajapaksa yesterday seeking justice as certain factions, including members of the ruling party, are insisting that he be rearrested and legal action taken against him. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ඒ වගේම තවත් බොහෝ දෙනා එකතු වෙලා ලිපියක් මාර්ගයෙන් ජනාධිපතිතුමන්ව දැනුවත් කරා. ඒ වගේම කතානායකතුමන්ව දැනුවත් කරා මේ නිදහස් කිරීම සම්බන්ධයෙන්. ඉතින් ඊට විරුද්ධව රියාජ් ඊයේදී ජනාධිපතිතුමන්ට යවූ ලිපිය සම්බන්ධයෙන් තමයි සිලෝන් ටුඩේ විදිහට වාර්තා කරන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්නා 20 සම්බන්ධයෙන් තීන්දුවක්. ඒ 20 සම්බන්ධයෙන් ලබා දුන්නු තීන්දුව පාර්ලිමේන්තුවට යන්න කලින් කතානායකවරයා විවෘත කරලා බලන්නත් කලින් ඒ තොරතුරු ජනමාධ්‍ය මගින් වාර්තා කර තිබුණා. එහෙම නැත්නම් සමාජ මාධ්‍ය මගින් වාර්තා කර තිබුණා. මේ පිළිබඳව වැඩි දෙනෙක් විමතියටපත් වෙද්දී කතානායකතුමත් විමතියටපත් වෙච්ච බව තමයි දැනගන්න තියෙන දිනමින වාර්තා කරන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ රහස්‍ය තීන්දුව බලන්නත් පෙර
20 ගැන මාධ්‍යයේ පළ වූ වාර්තා මා මවිත කළා තීන්දුව 20 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට නියමිතයි. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන 50 කෙටුපත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඊයේ Taman විවෘත කර බලන විටද මෙම තීන්දුවට අදාළ විවිධ ප්‍රවෘත්ති මාධ්‍ය ඔස්සේ පළ කර තිබූ බවත් ඒ වාර්තා ගැන තමා මවිත වූ බවත් කතානායක මහින්ද යපා අබේවර්ධන මහතා පැවසීය කියලා දිනමින වාර්තා කරනවා. දැන් කොහොමද මේවා සමාජ මාධ්‍යට කියේ මේවා කතානායකවරයා දැනගන්න කලින් පාර්ලිමේන්තුවට යන්න කලින් විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්න තීන්දුවක් කොහොමද මේ විදිහට එළියට ආවේ කියන එකත් විමසා බලන්න සිද්ධ වෙන කාරණාවක්. ඒ අතර අද පුවත්පතට අපි ඊළඟට අවධානය යොමු කරනවා මේ විශ්ව සම්බන්ධයෙන් විවිධ පාර්ශව තමන්ගේ මනාපය එහෙම නැත්නම් තමන් කැමති අකමැති කියන කාරණාව පළ කරද්දී 20ට අමරපුර රාමඤ්ඤ සංඝ සභාව විරුද්ධයි. 20 හරහා සිදු කර ඇත්තේ රට ආපස්සට හරවන නිෂේධනීය ලක්ෂණ එකතු කිරීමක්. ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාවයි මේ නිවේදනය නිකුත් කරමින් මේ ප්‍රකාශය කරන්නේ. ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි වන 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අක්‍රිය කළ යුතු බවත් ප්‍රජාතන්ත්‍රවාදය හා නීති ආධිපත්‍ය සුරකින නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනයට කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව පවසයි කියලා අද පුවත්පත වැඩිදුරටත් ඒ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරද්දී 20 සම්බන්ධයෙන් GLP සමාජ්‍යවරයා කරන ප්‍රකාශය දිවයින ප්‍රධාන ශීර්ෂයකින් වාර්තා කරනවා. 20ට ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ. කමිටු අධීරයේදී සංශෝධන ඇමති GL කියයි. ඒ කියන්නේ මේ සම්බන්ධයෙන් වන සංශෝධන කරන්න ආණ්ඩුව පැත්තිනුත් සූදානම් කියන දේ තමයි දැනගන්නට තියෙන්නේ. ඒ අතර 20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව മന്ത്രിවරුන් දැන ගැනීමටත් පෙර මාධ්‍යයට ගියේ කොහොමද? සමගී ජනබලවේගය අසයි 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පාර්ලිමේන්තුවේදී කතානායකවරයා විසින් ලබන 20 වෙනිදා ප්‍රකාශයට පත් කළ යුතු වූද එම තීරණය මාධ්‍ය තුල කලින් පළවීම මන්ත්‍රීවරුන් පීඩාවට පත් කිරීමට කළ දෙයක් දැයි ඒ පිළිබඳ පුදුම වන බවද සමගී ජනබලවේගයේ පවසයි. කතානායකවරයා පුදුම වෙනවා කොහොමද මෙහෙම ගියේ කියලා. සමගී ජනබලවේගයත් පුදුම වෙනවා කොහොමද මෙහෙම ගියේ කියලා. ඒ දාපු කට්ටිය පුදුම වෙනවා වෙන්න පුළුවන්. දැන් අපි දාපු එක ගැන ඊළඟට මොකද වෙන්නේ කියලා. Daily Mirror පුවත්පතට අවධානය යොමු කරොත් no need of referendum when government incorporates Supreme Court proposals to 20th Amendment. Based on the recommendations made by the Supreme Court, the government is ready to make more changes to the 20th Amendment. GLP රිස මන්ත්‍රීවරයා දක්වන අදහස් 20 සම්බන්ධව ඒ වගේම The Island පුවත්පතේ අද ප්‍රධාන ප්‍රවෘත්තිය වෙන්නේ 20th Amendment government to implement Supreme Court recommendations besides amendments to submitted by the Attorney General. ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් දක්වන ලද නැත්නම් සංශෝධනය කළ යුතුයි කියන ලද කරුණු සම්බන්ධයෙන් රජය විසින් අවධානය යොමු කරන්නට සූදානම් කියලා 20 ගැන අද පුවත්පත් වාර්තා කරනවා. ඒ වගේම Daily Mirror පුවත්පතත් දිනේශ කලින් සඳහන් කරපු ප්‍රවෘත්තිය ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමග්‍රී සංඝ සභාව විසින් 20 ගැන දක්වන මතය එහෙම නැත්නම් we need a new constitution that upholds democracy. Lekakadhikaris of the Amarapura and Raman chapters say they oppose the proposed 20th Amendment. නව ව්‍යවස්ථාවක් අවශ්‍යයි. නමුත් මේ 20 වෙනි සංශෝධනය නෙමෙයි කියන දේ තමයි උන්වහන්සේලා ප්‍රකාශ කරයි කියලා අද Daily Mirror පුවත්පත වාර්තා කරන්නේ. මේ විදිහට 20 ගැන තොරතුරු දැක්වෙද්දී ඊළඟට අපි අවධානය යොමු කරන්න සූදානම් කොරෝනා සම්බන්ධව. පෞගේ මාර්තු මාසයේ ඉඳලා අප්‍රේල් මාසයේ මැයි දක්වා වගේ කාල සීමාව තුළ අපේ රට විතරක් නෙවෙයි ලෝකයේම අකර්මණ්‍ය වෙලා තිබුණේ. තවමත් ලෝකයෙන් වාර්තා වෙනවා විවිධ රටවල් වලින් මේ COVID-19 වෛරසය ශරීරගත වීම හේතුවෙන් සිදු වුණු ජීවිත හානි පිළිබඳව මරණ සම්බන්ධයෙන් අපි ඒ සම්බන්ධිනුත් ඔබට තොරතුරු කියන සූදානම්. ලෝකයේ මේ වෙද්දි මරණ කීයක් වෙලා තියෙනවද කියලා මේ හැම එකමත් එක්ක හැබැයි ලෝකයේ දෙවැනියා විදිහට අපි මුළු ලෝකයේම ප්‍රශංසාවට ලක් වෙමින් කොවිඩ් මර්ධනය කළ රට බවට ඉදිරියට ආවා. හැබැයි අපට අලුගසා දාලා නැගිටින්න විතරයි පුළුවන් උනේ. ආපහු පාරක් අපට කොවිඩ් පිළිබඳව කතා කරන්න සිදු වෙලා තියෙනවා. නතාලියා දැන් මේ ශීර්ෂය දකිද්දී අපට හිතෙන්නේ අපේ රටේ ආර්ථිකය, අපේ රටේ සමාජීය කාරණා, අපේ රටේ දේශපාලනික කාරණා, අපේ රටේ සංස්කෘතික කාරණා මේ හැම එකම සංවර්ධනය වෙමින් පවතින රටක් විදිහට අපි ඉදිරියට එන්න බලාගෙන ඉන්න රටක් විදිහට අපේ රටේ ශ්‍රම බලකායේ දායකත්වය වැඩිදුර ලැබිය යුතුයි. ඒ වගේම රටේ ආර්ථිකය ඉදිරියට යන්න නම් රටේ සෑම ආයතනයකම දායකත්වයක හා සමානව ලැබිය යුතුයි. හැබැයි ක්‍රමිකව එක එක ආයතන අකර්මණ්‍ය වීම තුළ අපට මේ කියන සුබවාදී දැක්මන්ත් එක්ක ඉදිරියට යන්න අපහසුතා ඇති වෙනවා. ලංකාදීපයේ ප්‍රධාන ශීර්ෂය වාර්තා කරනවා මීගමුවේ උසාවි 7කුත් ආදායම් කාර්යාලයත් සතියක් වසා දමයි කියලා ලංකාදීපයේ තොරතුරු වාර්තා කරන්නේ. මනෝප්‍රිය ගුණසේකර සහ මීගමුවේ අධිකරණ W කීර්ති වාර්තා කරන්නේ. අධිකරණ වාර්තාකරු කොරෝනා වසංගතය වැළැක්වීමේ පියවරක් වශයෙන් මීගමුව අධිකරණ සංකීර්ණයට අධිකරණ 7ක් සහ දේශීය ආදායම් කාර්යාලය ඊයේ සිට සුමාන එක කාලයක් වසා දැමීමට පියවරගෙන ඇත. සතියක කාලයක් වහනවා. ඒ අනුව මීගමුව අධිකරණ සංකීර්ණයේ පිහිටි මහේස්ත්‍රාත් අධිකරණ 2ක්
දිසාධිකරණ දෙකක්, කම්කරු විනිශ්චය සභාව, මහාධිකරණය සහ සිවිල් අභියාචනා මහාධිකරණයේද ඊයේ සිට తాවකාලිකව වසා දැමීමට පියවර ගැනින කියලා ලංකාදීපය තොරතුරු අනාවරණය කර තිබෙන්නේ. දැන් මේ විදිහට ලංකාවේ තැන් කිහිපයකින්ම වාර්තා වුණ ආයතන වසා දැමීමක් සම්බන්ධයෙන් සහ ඒ ආයතනවල PCR පරීක්ෂණ කිරීම සම්බන්ධයෙන් අපි යන්නේ ලංකාදීපය වාර්තා කරන තවත් එවැනිම තොරතුරකට. සේවකීන් 12කට කොරෝනා කඳාන ලෙකෝ කාර්යාලයේ වසයි. දැන් ලෙකෝ එකෙන් ඒ පැත්තෙන් ලයිට් අරන් තියෙන කට්ටිය ලයිට් ගියොත් මොකද කරන්නේ? හදිසි කඩාවැටීමක් සිදු වුණොත් මොකද කරන්නේ? හැබැයි ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ලෙකෝ ආයතනයේ ගනී කියලා අපි විශ්වාස කරනවා. ඊටාම කඩමින් ඒ අවශ්‍ය කටයුතු කරන්න වෙන ආපදාවක් ඇතිවෙච්ච අවස්ථාවක ලංකා විදුලි පෞද්ගලික සමාගමේ කඳාන ශාඛාවේ සේවකීන් 12 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වී ඇතැයි ජායල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක SW MY විජේසිංහ මහතා පැවසීය කියලා ලංකාදීපය වාර්තා කරනවා. කඳාන ලෙකෝ කාර්යාලය වසයි. ඒ අතර අපි යන්නේ ලංකාදීපයටමයි. ලංකාදීපය කාරණා කිහිපයක් මේකින් එකටම අවධාරණය යොමු කරනවා. පින්නවල බ්‍රැන්ඩික්ස් 19කට කොරෝනා, බ්‍රැන්ඩික්ස් පොකුර 1397ට නගී, ගම්පහ ඇඳිරි පොලිස් අඩවි 18ක කඩ ෆාමසි අද සිට දින 3ක් වසයි. බ්‍රැන්ඩික්ස් පොකුරෙන් ගම්පහ 1101කට කොරෝනා කියලා ලංකාදීපය තොරතුරු වාර්තා කරනවා. දැන් බ්‍රැන්ඩික්ස් පොකුර ක්‍රමක්‍රමයෙන් ව්‍යාප්ත වෙන ආකාරයක් දක්වන්න ලැබෙන. ඒ වගේම ඔවුන් සමගින් ආශ්‍රිතයින් සිටින ආකාරයත් අපිට දක්වන්න ලැබෙනවා. හැබැයි මේ හැම එකේදීම අපිට කියන්න තියෙන වැදගත්ම කාරණාව තමයි නතාලියා, මේ කවුරුත් හිතලා රෝගය හදාගත්තේ නැහැ. අනේ එන්න කොවිඩ් අපිට හැදෙන්න, කොවිඩ් රෝගියෙක් ඉන්න තැනකට ගිහිල්ලා යාව බදාගෙන එහෙම කරගෙන හදාගත්ත රෝගයක් නෙවෙයි. ඒ නිසා අනිත් එක තමයි මේක සමාජ රෝගයක් නෙවෙයි. රෝගය හැදිච්ච කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාව කොන් කරන්න එපා. ඔහුව වෛද්‍ය ආයතනයක් වෙත ආකාරයෙන් අවශ්‍ය විදිහට යොමු කරන්න. ඒ වගේම ඔවුන්ගේ ආශ්‍රිතයින් ඉන්නවා නම් නිරෝධායනය වෙන්න. ඒ වගේම ඔබට රෝගී ලක්ෂණ තිබෙනවා නම් මේක ලැජ්ජ වෙන්න කාරණාවක් නෙවෙයි. අපි ඔබෙන් නිල්ලීමක් කරනවා යන්න ළඟම තියෙන රෝහලට. එහෙම නැත්නම් මහජන සෞඛ්‍ය පරීක්ෂකයට කතා කරන්න. මෙවැනි රෝගී ලක්ෂණ තිබෙනවා, මාව ඇවිල්ලා පරීක්ෂා කරන්න. මේ ආදී සමාජයට ඔබෙන් විය යුතු යුතුකමක් වෙනවා ඒ කාරණාව. එහෙම නැතුව හැංගිලා ඉන්න එක මේ දේවල් වලට උත්තරයක් නෙවෙයි. ඒ හැංගිලා ඉන්නේ එකෙන් වෙන්නේ තවදුරටත් මේ රෝගය ව්‍යාප්ත කරන්නට වාහකයෙක් බවට ඔබ පත් වෙන එක. උදිනු ශෝභ නිවැරදි. මේ දැන් බ්‍රැන්ඩික්ස් පොකුර එහෙම නැත්නම් මේ මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් මේ පටන් ගත්ත මේ අලුත් ක්ලස්ටර් එක එහෙම නැත්නම් අලුත් පොකුරත් එක්ක ගම්පහ දිස්ත්‍රික්කයේ තමයි ප්‍රධාන වශයෙන් මේ ඉන්දිරි නීතිය පැනවු ප්‍රදේශවල තමයි අපි දැක්කේ රෝගීන් වැඩි වශයෙන් හමුුනේ. නමුත් ඊයේ වන විට ඊයේ සහ පෙරේදා දින වෙද්දී අපි දකිනවා කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් හමු වෙනවා. ඒ වගේම බස්නාහිර පළාතෙන් ඔබට ගිහින් වෙනත් දිස්ත්‍රික්ක වලින් මන්නාරම් ඇතුළු තවත් දිස්ත්‍රික්ක වලින් රෝගීන් හමු වෙනවා. මේ විදිහට ඊයේ කොළඹින් හමු වුණු තවත් රෝගියෙක් ගැන අද ඩේලි මිරර් පුවත්පත වාර්තා කරනවා. Residents of Form 320 apartment to undergo PCR tests after one resident tests positive. The apartment building is not closed down as the patient has been isolated and sent to IDH. ඊයේ කොළඹ යුනියන් ප්ලේස් සිටි තමයි මේ යුනියන් ප්ලේස් on 320 apartments නැත්නම් මේ නිවාස සංකීර්ණයේ රෝගියෙක්ව හමු වෙනවා. නමුත් එම නිවාස සංකීර්ණය ලොක්ඩවුන් කරලවත් වසා දමා නැහැ. මොකද ඒ අදාළ පුද්ගලයින්ව රෝගියා ඇතුළු අනිකුත් ආශ්‍රිතයින්ව නිරෝධායනය සඳහා යොමු කර තිබෙන නිසා කියලා අද තොරතුරු වාර්තා කරන්නේ. ඒ වගේම ඩේලි මිරර් පුවත්පතේම opening of shops and pharmacies in curfew areas banned for 3 days says the DIG. දිනුෂත් මේ ප්‍රවෘත්තිය කලින් සඳහන් කළා. ඒ වගේම no community spread of COVID-19 detected yet. So far, all we have got are interconnected to this cluster. There is not a single patient who has come without a source. මෙම කියන්නේ යුද හමුදාපති ශවන්ත සිල්වා මහතා එතුමා ප්‍රකාශ කරන ඊදිනේදී කමියුනිටි ස්ප්‍රෙඩ් නැත්නම් මේ රෝගය දැනට සමාජගත වෙලා නැහැ. මේ සියලුම ආසාදිතයින් හඳුනා ගන්නා සියලුම ආසාදිතයින් කෙසේ හෝ මේ බ්‍රැන්ඩික්ස් පොකුරට නැකම් කියන නැත්නම් ඔවුන් සමග සම්බන්ධතා පවත්වපු පුද්ගලයන් කියලා. ඒ නිසා there's no reason to lock down the entire country කියලා තද තොරතුරු වාර්තා වුණා. ඒ වගේම තවත් බොහොම වැදගත් ප්‍රවෘත්තියක් මේ use yellow bags to dispose COVID-19 waste. දැන් ඔබ නිවාසවල ස්වයං නිරෝධායනට ලක් වෙන පුද්ගලයින් නම් ඔබේ සනිපාරක්ෂක දේවල් ඒ වගේම අනිකුත් කැලිකසල සියල්ලක්ම ඔබ නිවසින් බැහැර කරන අපද්‍රව්‍ය කහපාට කවරවල ලබා දෙන්නට කියලා නගර සභාව වෙතින් මතක් කරන වගේ Western Provincial Waste Management Authority is giving this message or passing this message. Those undergoing self quarantine at home due to COVID-19 concerns are urged
by the Western Provincial Waste Management Authority to dispose sanitary waste into yellow bags කහපාට කවරේ සඳහා භාවිතා කරන හඳුනා ගැනීමේ පහසුවක් වශයෙන් ඒ වගේම ඒ ප්‍රවෘත්ති වාර්තා වෙන Daily Mirror පුවත්පත ඊළඟට අපි Daily News පුවත්පතට අවධානය යොමු කරොත් අද ශීර්ෂය වෙන්නේ COVID-19 outbreak can be effectively contained says the Army Commander. All infected persons in Brandix cluster identified. යුද හමුදාපතිවරයාගේ ප්‍රකාශයක් මේ Brandix පොකුරට සම්බන්ධ සියලුම පුද්ගලයන් මේ වන විට හඳුනාගෙන හමාරයි කියලා එතුමා ප්‍රකාශ කරනවා. ඒ වගේම Ceylon Today පුවත්පතේ අද වාර්තා වෙනවා COVID ගැන තවත් තොරතුරු කිහිපයක්ම. MRI gets 2 new PCR machines. Brandix cluster affected now 1,397. Health Ministry sees no need for countrywide lockdown. NIID and 17 hospitals on standby. Committee formed to accept complaints against Brandix. Action against Brandix if found to have violated quarantine and disease prevention ordinance. වෛද්‍ය පරීක්ෂණායතනයේ විසින් තවත් PCR යන්ත්‍ර දෙකක් වෛද්‍ය පරීක්ෂණායතන ලැබී තිබෙනවා. මේ PCR පරීක්ෂණ සිදු කරන ප්‍රමාණය කාර්යක්ෂම කරන්න දිනෙන් දින අවශ්‍ය වෙන ප්‍රමාණය වැඩි වෙමින් පවතිනවා දිනුෂ. ඒ නිසා ඒ වගේම තවත් Brandix ආයතනයට විරුද්ධව ලැබෙන චෝදනා බාර ගන්නට වෙනම කමිටුවක් පත් කර තිබෙනවා. ඒ වගේම රෝහල් 17ක් IDH රෝහල ඇතුළු තවත් රෝහල් 17ක් on standby එහෙම නැත්නම් සූදානමින් සිටිනවා අවශ්‍ය වෙලාවට ප්‍රතිකාර ලබා දෙන්න තන් රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් සිදු වෙද්දී ඒ විදිහට සූදානම් වෙලා ඉන්නවා කියලාත් වාර්තා වෙනවා. කෙසේ හෝ Brandix cluster affected now is 1,397 මේ විදිහට තමයි අද සිංහල ඉංග්‍රීසි පුවත්පත් COVID සම්බන්ධව තොරතුරු ගෙනෙන්නේ. තවත් තොරතුරු බොහොමයකට අවධානය යොමු කරන්න තියෙනවා මේ කොරෝනා රෝගය සම්බන්ධවත්. හොඳයි අපි ආයෙත් අවධානය යොමු කරමු COVID සම්බන්ධව වාර්තා වෙන පුවත්වලට. කොවිඩ් තිබ්බ කාලවල කොවිඩ් තරමක් දුරට මැඩ පැවතුණු කාල සීමාවල මේ හැම එකේදීම අපි පත්තරවල මේ කාරණාව කිව්වා කොවිඩ් කොහොමද වෛරසයේ බලපෑම තියෙන්නේ ලෝකයට සහ ලංකාවට කියලා. ලංකාවෙන් වාර්තා වන ආසාදිතින් සංඛ්‍යාව මේ රටින් වාර්තා වන 4,844යි මේ අද පුවත්පතේ වාර්තාව ඊ රාත්‍රී 10 වන විට යාවත් කාලීන වීමයි මේ වාර්තා කරන්නේ. මරණ 13යි පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 3,317යි. යලි කොවිඩ් පොකුරක් ඉස්මතු නොවුණා නම් සමහර විට මේ වනවිට සියලු රෝගීන් සුවය ලැබූ බවට අපට වාර්තා කරන්න ඉඩ තිබුණා. නමුත් ඒ තත්ත්වයට යන්න තරම් අපි වාසනාවන්ත වුණේ නැහැ. ලෝකයෙන් වාර්තා වූ ප්‍රමාණීය ආසාදිතයන් සංඛ්‍යාව 3,77,84,129යි. මරණ සංඛ්‍යාව 10,81,810ක් මරණ සිදු වී තිබෙනවා. ලෝකයේ කොහේ හිටියත් මේ මිනිස්සු වටිනා ජීවිත ලෝකයට පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 2,83,72,930ක් බව වාර්තා කරනවා. දැන් මේ අතර කාලයේදී දැන් කොරෝනා කොවිඩ් පිළිබඳවම අවධානය යොමු කරද්දී අමතක කරන්න එපා ඊසාන දිග මෝසම් වෙස්ස සමග ඩෙංගු පැතිර යාමේ අවධානමකුත් තියෙනවා. හෙට සිට 20 වෙනිදා දක්වා ඩෙංගු මර්ධන සතියකුත් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන්ුත් අවධානය යොමු කරන්න. මොකද කොරෝනා රෝගීන් වාර්තා වෙච්ච ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ඩෙංගු රෝගීන් අපේ රටෙන් වාර්තා වෙච්ච වග මීට කලින් පුවත්වල අපි දින කිහිපයකට කලින් වාර්තා කළා. මරණ සංඛ්‍යාවත් වැඩි. මරණ සංඛ්‍යාවත් වැඩි ඊට වඩා. ඒ නිසා ඩෙංගු පිළිබඳව අවධානය යොමු කරන්න. අපි යනවා මව්බිම පුවත්පතට කොවිඩ් පාලනයට පියවර රැසක් ගෙන තිබෙනවා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කරන ප්‍රකාශය මේ මව්බිම පුවත්පත වැඩිදුරටත් වාර්තා කරනවා. COVID-19 හෙවත් වෛරසය කඩිනමින් පාලනය කිරීම සඳහා කොරෝනා වෛරසය කඩිනමින් පාලනය කිරීම සඳහා රජය මේ වන විට දැඩි අවධානයකින් කටයුතු කරමින් සිටින බවත් මේ වන විටත් එම වෛරසය පාලනය කිරීම සඳහා සාර්ථක පියවර රැසක් ගෙන තිබෙන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කර තිබේ. තමා දිනපතා උදෑසන පැය දෙකක පමණ කාලයක් සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ සහ අදාළ නිලධාරීන් සමග කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අලුත්ම තොරතුරු ගැන දැනුවත් වන බවත් එය කඩිනමින් මැඩ පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට නිරන්තරයෙන් උපදෙස් ලබා දෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ කියලා මව්බිම පුවත්පත වාර්තා කරනවා. ඊයේ කැබිනට් රැස්වීමේදී තමයි ජනාධිපතිතුමන් මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයත් දැනුවත් කර තිබෙන්නේ. අපි මව්බිමටම වාර්තාවට යනවා. බ්‍රැන්ඩික්ස් පොකුරේ ආශ්‍රිතයෙන් ආගිය තැන් සෙවීම ලේසි නෑ. තම ගමන් බිමන් ගැන දෛනික සටහනක් තබා ගන්න පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මයා කරන ඉල්ලීම. දැන් මේ පහුගේ මේ අයට මොකුත් චෝදනාවක් කරන්න බෑ. අපි අනයන තැන් ගැන කලින් අපි ලියාගත්තේ නෑනේ කවදාවත් නතාලියා. දැන් හැබැයි අපට සාමාන්‍යයෙන් මේක භාවිත කරන ආරක්ෂක අංශවල නිලධාරීන් ඔවුන් ගාව තියෙන පොඩි අර සාක්කු පුත කියලා කියන්නේ
ඒ පොත තියාගෙන Taman ගියේ කොහෙද මොකද්ද කරපු රාජකාරිය වගේ දේවල් ලියා ගන්නවා. දැන් ඩයරි එක ලියන කෙනෙක්ට දිනපතා ලියන කෙනෙක්ට මේක පුරුද්දක් වෙන්න පුළුවන්. හැබැයි පොඩ්ඩක් ලියා ගන්න මොකද්ද Taman කරේ කොහෙද ගියේ සාමාන්‍යයෙන් යන්නේ එකම රූටින් එකේ නැහැ. එකම ගමන නම් දෛනික ගමන ඔෆිස් යනවා ආයෙ ගෙදර යනවා. එහෙමනම් ලියා ගන්න අවශ්‍ය නැහැ. මතකේ තියෙනවා නම් මේ විශේෂ ගමනක් ගියා නම් ලියා ගන්න කියන එක තමයි මේ ඉල්ලීම කරන්නේ. මොකද ඒක කාටත් ඇඟට ගුණයි. අනිවාර්යයෙන්ම. ඉතින් මේ මතක් කිරීමත් එක්ක Daily Mirror පුවත්පතේ නැවතත් අවධානය යොමු කරන්නේ novel coronavirus can last 28 days on glass and currency says a study. මේ වාර්තාවන තොරතුරු විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ කරන ලද විශේෂ පර්යේෂණයකදී අනාවරණය වෙච්ච තොරතුරක්. දැන් වර්තමානයේ වන විට ලෝකයේ පවතින මේ කොරෝනා වෛරසය දින 28ක් වීදුරු පෘෂ්ඨ මත ඒ වගේම මුදල් නෝට්ටු ඇතුළු ඒ වගේම ස්ටේන්ලස් ස්ටීල් මේ විදිහේ ලෝහ මත තියෙන්නට පුළුවන් කියලා වාර්තා වෙනවා. that the virus that causes COVID-19 can survive on banknotes, glass and stainless steel for up to 28 days, much longer than the flu virus, says the Australian researchers yesterday කියලයි Daily Mirror වාර්තා කරන්නේ. ඒ වගේම Daily News පුවත්පතේ COVID-19 recoveries rise to 3,370 දිනුෂත් සඳහන් කළා. ශ්‍රී ලංකාවේ වාර්තා වුණු රෝගීන්ගෙන් සුවය ලැබූ රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් 3,317ක් වශයෙන්. ඒ වගේම Daily News පුවත්පතේම repatriation of migrant workers temporarily suspended. ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින තත්ත්වات එක්ක ඊයේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රකාශ කළා විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු తాවකාලිකව අත්හිටුවනවා කියලා. මොකද තියෙන තත්ත්වات එක්ක නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩකඩ පහසුකම් මේ හැම දෙයක් එක්කම ශ්‍රී ලංකාවට මේ තීරණය ගන්නට වෙනවා රජයට විසින් කියලා තමයි වාර්තා වෙන්නේ. Director General of East Asia to the Foreign Relations Ministry කන්දීපන් බාලසුබ්‍රමණියන් said කියලයි අද වාර්තා වෙන්නේ Daily News පුවත්පතේ. හිටපු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මහතා කරගත්ත නොගැලපෙන කසාදයක් සම්බන්ධයෙන් එතුමන්ම සඳහන් කරනවා ඊයේ සාක්ෂි ලබා දෙමින් දේශපාලන යකෙක් කසාද බැඳලා අමාරුවේ වැටුණා ඉස්ලාම් අන්තවාදය පරද්දන්න බැරුණේ ඒ නිසායි මෛත්‍රී කියයි දේශපාලන යක්ෂයෙකු සමග 2015 දී සිදු කරගත් නොගැලපෙන විවාහය හේතුවෙන් අමාරුවේ වැටුණු බවත් සිදු කරගත් ද්විපාර්ශ්වික ආණ්ඩුවේ නොගැලපීම් හේතුවෙන් ඉස්ලාම් අන්තවාදය පරාජය කිරීමට නොහැකි වූ බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පාස්කු කොමිසම හමුවේ කියා සිටියේය. තමාට 2017-2018 කාලේ ආණ්ඩුව විසිරවීමට බලය තිබුණා නම් විසිරුවා හැර නව පාර්ලිමේන්තුවක් පිහිටවන බව කියා සිටි හිටපු ජනාධිපතිවරයා තමන් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක මණ්ඩලයට කැඳවීම සිදු නොකළේ ප්‍රශ්න සහගත තත්ත්වයක් තිබූ නිසා බවද පැවසීය. දැන් මේ ප්‍රශ්න සහගත තත්ත්වයන් මොනවද? ඒ කාලේ වුණේ මොකද්ද? කවුද කාටද මොනවද කිව්වේ නැත්තේ? උපදෙස් ලැබුණේ නැත්තේ කොහොමද? තොරතුරු වාර්තා වුණේ නැත්තේ කොහොමද? මේ හැම එකම දැන් එකින් එක හෙළි වෙමින් පවතිනවා. දේශපාලන යකෙක් කසාද බැඳලා අමාරුවේ වැටුණා කියලා තමයි හිටපු ජනාධිපතිතුමා සඳහන් කරන්නේ. ඒ අතර අපි යනවා මෞබිම පුවත්පතට. මෞබිම පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්නේ මේත් හිටපු ජනාධිපතිතුමන් කරන ලද ප්‍රකාශය. ගෝඨාභය ඇතුළු බුද්ධ නිලධාරීන් හිරේ යවන්න ගහපු සැලසුම් NGO CID යහපාලන මෙහෙයුම් මෛත්‍රී හෙළි කරයි. සුරේෂ් සලේව බේරගත්ත හැටි අල්ලස්සෝ දූෂණ අධ්‍යක්ෂ ජනරාල්වලියගේ කෙරුවාව මේ සියල්ල හෙළි කළ බව තමයි මෞබිම වාර්තා කර තිබෙන්නේ ඊයේ දවසේ සාක්ෂි ලබා දෙමින්. Ceylon Today පුවත්පතට මේ තොරතුරු වාර්තා වෙනවා. I tolerated Ranil for betterment of the country, says Sirisena. Although dealing with former Prime Minister Ranil Wickremesinghe was like working with a political demon, I somehow managed to work with him and the government led by him for the betterment of the country කියලා හිටපු ජනාධිපතිවරයා දක්වන අදහස අද Ceylon Today වාර්තා කරාදී. Ceylon Today පුවත්පතේම NGOs CID sought arrest of military and intelligence officials during the tenure of the UNF government. The CID along with the various NGOs and politicians launched a plan to arrest military and intelligence officials. මෙහෙම කියන්නේ හිටපු ජනාධිපතිවරයාම තමයි මේ පාස්කු ප්‍රහාර පිළිබඳව විමර්ශනය කරන කොමිසම හමුවේ දැක්වූ අදහස් අතර හිටපු රජය ඒ වගේම CID ඒ වගේම NGOs non governmental organizations මේ හැමෝම එකතු වෙලා හිටපු ආරක්ෂක නිලධාරීන්ට විරුද්ධව විවිධ චෝදනා එල්ල කරා. ඒ වගේම ඔවුන්ගේ අත්අඩංගුවට ගැනීම වලට ආදී සියලුම දේවල් වලට අපි කියනවා මැදිහත් වුණා. එහෙමත් නැත්නම් මේ අනවශ්‍ය ආකාරයෙන් මැදිහත් වුණා කියලා ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා කියලා ද Ceylon Today පුවත්පත වාර්තා කරද්දී Ceylon Today පුවත්පතේ තියෙන වෙනත් කාරණයක් සම්බන්ධයෙන් මේ තොරතුර Wildlife Department authorities euthanization of rabid foxes. ඔබට මතක ඇති පසුගිය දිනවල වාර්තා වුණා කළුතර හොරණ ප්‍රදේශවල මේ හිවලුන්ගේ ප්‍රශ්නයක්. නැත්නම් ජලබීතිකා වැළඳුන හිවලුන් නිසා මිනිස් ජීවිත 3ක් පමණ හිමි වුණා. ඒ වගේම හිවලුනුත් මිනිසුන් මේ තත්ත්වයට බය වීම නිසා ජලබීතිකාව වැළඳුනේ නැති හිවලුන් පවා ඔවුන්ට
ඔවුන්ගේ ජීවිත අහිමි වෙන්නට මේක හේතුවක් වුණා. ඉතින් මේ තත්ත්වයන් නිසා වනජීවි දෙපාර්තමේන්තුව තීරණයක් ගෙන තිබෙනවා ජල බීතිකා වැළඳුණු හිවලුන්ට ඔවුන්ව අපි කියනවා to euthanization or rather like ඔවුන්ව විනාශ කරන්නට නැත්නම් ඔවුන්ව මරා දැමීමට අවසර ලබා දී තිබෙනවා මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. Due to increase in deaths of foxes and attacks on humans by foxes, the Department of Wildlife Conservation has given permission to the wildlife conservation officers to kill rabid foxes කියලයි අද සිලොන් ටුඩේ වාර්තා කරන්නේ. දිවයින වාර්තාව අල්ලස් නඩුවට රවිට ඇලෝසියස්ට සිතාසි හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතාට සහ Perpetual Treasury සමාගමේ සමූහ අධ්‍යක්ෂ අර්ජුන ජෝසප් ඇලෝසියස් යන මහත්වරුන්ට ලබන නොවැම්බර් 18 වෙනිදා මහාධිකරණයේ හමුවේ පිළිසි සිටින ලෙසට දන්වා සිතා සේවීමට කොළඹ මහාධිකරණ මිනිසුරු ආදිත්‍ය පටබෙදිගේ මහතා ඊයේ නියෝග කළේය. මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියේදී Perpetual Treasury සමාගම සමූහයේ අධ්‍යක්ෂ අර්ජුන ජෝසප් ඇලෝසියස් නැමැත්තා ලබා දුන් එකී සමාගම්වල මුදලින් රුපියල් මිලියන 11කට වැඩි මුදලක් යොදවා කොල්ලි පදනම මත ලබාගත් කොල්ලුපිටිය මොනෑක් නිවාස සංකීර්ණයේ පිහිටි සුපිරි නිවසක පදිංචියට යාම හා ඒ සඳහා ආධාර අනුබල දීම යන අධිචෝදනා 6ක් යටතේ පවරා තිබූ නඩුවක් සලකා බැලූ විනිසුරුවරයා එලෙස සිතාසිය වන්න කියලා තියෙනවා. බලමු මොකද වෙන්නේ කියලා. නොවැම්බර් 15 වෙනිදාට ගියාම නොවැම්බර් 15 නේද කිව්වේ? නොවැම්බර් 15 වෙනිදාට තමයි නොවැම්බර් 18 වෙනිදාට එන්න කියලා අධිකරණයට සිතාසිය වල තියෙන. අපි යනවා මෞබිමට මේ රාජගිරියේදී තරුණයෙකු යටකර පලා යාම චම්පිකට එරෙහි නඩුව දෙසැම්බර් 11 වෙනිදා කැඳවන බව මෞබිම වාර්තා කර තිබෙනවා. අරුණ වාර්තා කරනවා දැවිතෙල් ජාවාරමක් පාඩුව මිලියන දසදහස පනි ඉන්ධනවල ජලය කැරණි ගඟට පිරිපහදු කරන හැටි ප්‍රශ්නයක්. දැවිතෙල් ආනයනය සඳහා බලපත් ලබා ඇති සමාගම් කරන ජාවාරමක් හේතුවෙන් රටට වාර්ෂිකව රුපියල් මිලියන 10,000කටත් වැඩි පාඩුවක් මෙන්ම අතිවිශාල පරිසර හානියක් සිදුවන බව ඉතා විශ්වාසදායී ආරංචි මාර්ගයකින් අරුණට වාර්තා වේ. දැනට සමාගම් 36ක් දැවිතෙල් ආනයනය කොට පිරිපහදු කර අලෙවි කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරීන් බලපත්‍ර ලබාගෙන තිබේ කියලත් අරුණ තොරතුරු වාර්තා කරන. අපි යනවා ලංකාදීපේ පංකජ රුවින්දගේ කාටුන. අපි කාටුන් බලමු නේද? සරදම් කාටුනය මුදල් නෝට්ටුවල දවස් 28ක් යනකන් කොරෝනා වෛරසය තියෙනවලු. අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ සර්. අපි කන්නේ පොතටනේ. අපිට ප්‍රශ්නයක් නැහැ සර් කියලා තමයි කියන්නේ පොතට කන අය. අරුණ පුවත්පතේට අපි යනවා හුරේරා කාටුනියට හසන්ත විජේනායකගේ පොසිටිව් කියලා එක්කගෙන යන සමහර අයගේ කොරෝනා නෙගටිව් වෙලාලු. මම කියන්නේ පොසිටිව් කියලා එක්කලා යන සමහර අයගේ මේ ආපහු රිපෝට් එක බලුවම PCR එක බලුවම නෙගටිව්. රිෂාඩ්ගේ මල්ලි වගේ පොසිටිව් මිනිහානේ නෙගටිව් උනේ. අපි යනවා මෞබිම පුවත්පතේ මරුසිපාල කාටුනයට MD වීරරත්නගේ ශ්‍රී ලංකා තේග්‍රෑම් 100කට රුපියල් 100ක පාලන මිලක් දානවලු. හපොයි තේ බීලත් ඉවරයි වගේ. දිවයින ෆේස්බුක් කාටුනේ ආණ්ඩුවෙන් තාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දුන්න පොරොන්දු ඉටු කරලා නැහැ කියලා කියන්නේ. ඉතින් තාම අපට දුන්න පොරොන්දු ඉටු කරලා නැහැනේ. කියලා තමයි ජයන්ත වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනේ තියෙන්නේ. අපි දිවයින ෆේස්බුක් එකෙන් පස්සේ දිනමින කාටුන් වලින් නිම කරනවා දවසේ කාටුන්. පහේ ශිෂ්‍යත්ව විභාග ඉවරුන එක නම් ලොකු සහනයක්. අම්මලටද? එහෙනම් ඒත් එක්ක අපි දවසේ පතරත් එක්ක සමගන්න සූදානම් වෙන්නේ. කොරෝනා වෛරසයේ දෛනිකව දිනෙන් දින අපට වාර්තා වෙන්නේ වැඩිවීම සම්බන්ධයෙන්. නිසා සෞඛ්‍ය ආරක්ෂිතව නිරන්තර ඉන්න කියන ඉල්ලීම අපි ඔබෙන් කරනවා. කලින් වගේම අත හොදලා මුඛාවරණ දාගෙන මේ හැමදේම කරගන්න. නිරන්තරයෙන්ම Tamanගේ පිරිසුදුභාවය පිළිබඳව අවධානය යොමු කරන්න. කොරෝනා ආශ්‍රිතයන් සම්බන්ධයෙන් උත් අවධානය යොමු කරන්න. ඒ අය ගැවසෙන ස්ථානවල ගැවසෙන්න යන්න එපා. ඒ වගේම මුදල් නෝට්ටු භාවිතය පිළිබඳව දැන් අවධානය යොමු කරන්න සිදු වෙනවා. මේ හැම එකම ගැන අපි කිව්වට වඩා වැඩිතරතුරු ඔබට දැන කියා ගන්න පුළුවන් වේවි මීළඟ සාකච්ඡාවෙන්. අපි ඔබට ආරාධනා කරනවා කොරෝනා වෛරසය පිළිබඳව COVID-19 වෛරසය පිළිබඳව කරන විශේෂ සාකච්ඡාව සමගින් මීළඟට එක්වන්න. අපි හෙට උදෑසන ආයෙත් හමුවෙමු දවසේ පතරත් එක්ක. ඔබට සුබ දවසක්. ආයිබෝන්.